සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්මශ්‍රවණයට සූදානම් වෙන්නේ. විශේෂයෙන් මේ ධර්ම දේශනාව ඕස්ට්‍රේලියාවේ සිට පටිගත කරමින් කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ විසුරුවා හරිනෝ වගේම ෆේස්බුක් පිටුව හරහා ඒ වගේම YouTube හරහා ලංකාවෙත් ලෝකයේ පුරාමත් ඉන්න විශාල පිරිසකට මේ ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් ආකාරයේ ධර්මදානමය පණවිඩයක් මේ තුළින් ලබලදේ. ති විශේෂෙන්ම මෙත් සදහම් විකාශය ඔස්සේ කොළඹ ටෙලිවිෂන් රූපවාහිනී නාලිකා ඔස්සේ මේ ධර්ම දේශනාව සිදු කරන්න. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින මනුජිත් සමන්ත මහත්මා, හර්ෂණී දිසානායක මහත්මිය, ඒ වගේම කමායා ලියනගේ හිමායා ලියනගේ කියන ඒ දියනිවරු ඇතුළු පවුලේ පිංගතුන්. ඒ අතර ශ්‍රියානි පෙරේරා, සෝනියා දිසානායක කියන පවුලි හැම දෙනාමත් අද මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. විශේෂෙන්ම මේ පිංගතුන්ගේ අරමුණ මීට අවුරුදු 30කට පෙර මිය පරලොව ගිය මනුජිත් ඒ සමන්තගේ පියාණන් වන සුසිල් ධර්මසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණ. ඒ වගේම අවුරුදු 10කට පෙර මිය පරලොව ගිය හර්ෂණී දිසානායකගේ පියාණන් වන කරු දිසානායකයේ පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් සංසාරගත සියලූම ඥාතීන් සිහිපත් කරල පින් අනුමෝදන් කිරීම අරමුණ. එහෙමනං අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඒ මනුජිත් සමන්ත මහත්මා, ඒ පවුලේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලොවාසි ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද දවස අපි ඔබට ඉතාම වැදගත් ධර්මකාරණා කීපයක් විස්තර කරමින් ඔබට තියෙන මේ ප්‍රශ්න විසඳෙන ආකාරය ධර්ම දේශනාවක් සිදු කරන්න. විශේෂෙන් මේ සියදිවින් හානි කර ගැනීම අපිට වර්තමානය තුළ සමාජය තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන දෙයක්. මේක රැල්ලක් වගේ යනවා ඊට පස්සේ. ඔබ දකින්නට මීට අවුරුද්ධකට දෙකට වගේ පෙරත් අපි රටගත්තහම සමහරු ඔන්න එක්ක මුහුදට පැනිනවා. ඊළඟට ලිදේ පනිනවා දරුව එක්ක. දැම් මේවා සිදුවෙනකොට අපි දන්න අපේ සමහර මාධ්‍ය කිසිම මාධ්‍ය සදාචාරයක් නැතිව මෙ පෙන්න්නන මාධ්‍ය රැසක් තියෙන තරගෙට ඔවුන්ට තියෙන තරගයක්. ඒ තුළ සමහර ටෙලිනාට්‍ය වගේ මේ රඟ දක්කොල පෙන්න්නනවා. ප්‍රවුලේ ප්‍රශ්න අසරණකම කරගන්න දෙයක් නැතු අඩාගෙන ගිහින් ලිඳට පනිනේවා. එතකොට මේවා කීපයක් දකින්නකොට එවැනිම ප්‍රශ්නවලින් පීඩාවිදින බොහෝ දෙනෙකුට මනසට හැඟීමක් ඇති වෙනවා. අපිටත් දැන්තියෙන් ඔය විසඳුම තමයි. අපිටත් අන්න අර වගේ විසඳුමක් තමයි තියෙන්. ඒ වගේ ප්‍රශ්න ගෙවල්වල දරුවන්ගේ පවුල්වල ප්‍රශ්න ඇවිල මිනිස්සු අසරණ වෙනකොට අර රූපවාහිනී දැකපුදේ මතක් වෙනවා. ඒ නිසා රැල්ලක් වගේ යනවා. ඒ වගේ දේවල් අපි දැක්ක සමහරු බෙල්ලි වැලදාගෙන ඔන්න මැරෙනවා. ඊට පස්සේ මාධ්‍යවලින් මේවා පෙන්නනවා රඟපාල පෙන්නනවා. ඒ සිදුවීම තුළ තව බොහෝ පිරිසක් රැල්ලක් වගේ කීප දෙනෙකුට කාලයක් මේක පැතිරිලායන.
තිය නිසා විශේෂෙන් මේ සියදිවි හානිකර ගැනී වගේ දේවල් මාධ්‍යවල වාර්තා කරද්දි. අපි දකිනා ලෝක ගොඩක් දියුණු රටවල් වල එවැනි සිදුවී මාධ්‍යවල වාර්තා කරන්න දෙන්නේ නෑ. ඒ වාරණය කරලා තිය. ඒ නිසා මෙවැනි දේවල් තුළ සමහර කෙනෙක් හිතාගෙනන්න පුළුවන් සියදිවි හානිකර ගත්ත කෙනෙකුට මරණ මොහොතේ ධර්මයක් සිහිකරගෙන මැරුණු සුගති යන්න පුළුවන්නේද. ඔය වගේ ප්‍රශ්න අපෙන් ගොඩක් අය ආනවා. සමහරු හිතනවා බුදුන් ඇඳලා බනහලා සුගතිය හිත පිහිටවාගෙන මැරිල සුගතිය කෙලින්ම නිකන් දිවිය ලෝක පහළ වෙන්න පුළුවන් කියලා හිතනයින්න. එක වැරදි දෘෂ්ටියක් එක මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා අද මේ ධර්ම දේශනාවත් තුළ මේ සියදිවි හානිකර ගැනීම ඒ තුළ මොනවගේ අකුසල සහගත සිතුවිලිද බලවත්වෙන්නේ ධර්මය හිත පිහිටවාගෙන අපිට සුගතිය හිත පිහිටවාගෙන මැරෙන්න්න පුළුවන්ද මැරිලා දිවිය ලෝක යන විදිහට සියදිවි හානිකර ගණ්ඩ පුළුවන්ද ඒ වගේ කාරණාපි මේ ධර්ම දේශනාව තුළ සාකච්ඡා කරන්න බලමු. ඒ අතර ඔබට ධර්මයේ තියෙන සිදුවීමක් පැහැදිලි කරලා දෙන්න මොකද මේවා ගොඩාක් දෙනෙක් වැරදියට අල්ලගන්න. අල්ලගෙන හිතනවා වක්කලි හාමුදුරුවන්ට පුළුවන් වුණානම් සියදි විහානි කරගෙන රහත්තෙන් මටත් පුළුවන් කියලා හිතන්න පුළුවන්. එහෙනම් මේ ධර්මය තියෙන්නේ එහෙම හිතන්න පුළුවන්. එතකොට මේ තුළ ඒ ස්වභාවය ඒ හිතේ ස්වභාවය ඒ මොහොත හිත මොනවගේ සමාපත්තියක් තුළ පිහිටපු වෙලාවද්ද ඒ දේවල් ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. ඔබ දන්න වක්කලි හාමුදුරුවගැන් මේ වක්කලී කියන තරුණයක් මේ බුද්ධ ශාසනය තුළ සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලබපු කෙනෙ. එතකොට අපිට පේනවා එහෙමනම් සසර කල්ප ලක්ෂයක් පාරමී පුරලතිය. 80 මහා ශ්‍රාවක තනතුරක් ලැබෙන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙකුට. මේ වක්කලි හාමුදුරුවෝ සසර බොහෝ පින් කරලා පාරමීපුරපු මහා පින්වන්ත කෙනෙ. දවසක් තරුණ වයසේ බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩම කළ දහම් දෙසනවා. බණහන්න ගිය පිරිසක් එක්ක. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට උන්වහන්සේට තියෙන අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයා බොහෝම මිහිරි කටහඬක් තියෙන. ඒ බණ අහගෙන ඉන්න කෙනාගේ හිත වෙන අරමුණ ඔස්සේ දුවන්නේ නැකිටල යන්න හිතෙන්නේ. කනට නිකං අපි සාමාන්‍ය උදාහරණයට කියනවා මී පැණි වැක්කෙරෙනවා වගේ. ඒ උදාහරණයක උපමාවකට කියනවා ඒ වගේ බණ අහගෙන ඉන්න කෙනාට හරි මිහිරි හිත පිහිටනවා වචන පැටලෙන්නේ ගැලපිලායනවා අර්ථ වැටහෙනවා ධර්මය වැටහෙනවා. දැ වක්කලී මේ තරුණ තාම් පැවිදි වෙලා නෑ බුදු හාමුදුරු බණ කියන රටාව. ඒ වගේ පිංගතුන අපේ බුදු හාමුදුරුව දහම් දෙසනකොට උන්වහන්සේගේ සතර දළදාගින් සුදු බුදුරැසක් විහිදෙනවා. මේ සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැනනගෙන. දහම් දෙසනකොට සතර දළදාග විවර වෙද්දි සුදු බුදුරැසක් විහිදෙනවා. ඒක බුදු කෙනෙකුට පවතින ආශ්චර්ය දෙයක්. ඊළඟට බුදු හාමුදුරන්ගේ රූපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති බොහොම ලස්සන රූපයක් බුදු හාමුදුරුවන්ට පිහිටලා තියෙනවා. සසර පිනට මේ වක්කලී තරුණය බලාගෙන හිටිය හරී ලස්සන කෙනෙ. පුතුම ලස්සන මිහිරි කටහඬක් දහම් දෙසනකොට සුදු බුදුරැසක් විහිදෙනවා. උන්වහන්සේගේ ඉරියාව හරි සාන්තයි. මහා පුරුෂ ලක්ෂණවල ස්වභාවය උන්වහන්සේගේ ලස්සන මේවා දැකලා හනි මමත් උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා හිතුව. දැම් මේ නිවන් දකින අදහස තාම නෑ. බුදු හාමුදුරන්ගේ රූපය ගැන ලස්සන දැකල තමයි උන්වහන්සේ ළඟ පැවිදි වෙන්න හිතුවේ. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. දැම් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන තැන ඉදිරියම වාඩි වෙනවා. දැම් මේ ධර්මය අවබෝධ කරගන්න තාම අදහසක් නෑ. බුදු හාමුදුරුව දහම් දෙසන ඉරියව් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ රූපයට ඇලුම් කරා හරීම ලස්සන රූපයක් තියෙන කෙනෙක් කිය. ඒ දිහා ආසාාවෙන් බලාගෙනන්න. බුදුරජාණන් වහන්සේ යම් තැනකට වඩිනවනම් වක්කලි හාමුදුරුවොත් ඒ පිරිසත් එක්කෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉරියාව උන්වහන්සේ සිරිපා තබනාකාරය උන්වහන්සේ දිහාම බලාගෙන මං බුදු හාමුදුරුව ළඟින්ම ඉන්නවා කියලා බුදු හාමුදුරුව පේන මානෙම නිතර ඉන්න උත්සාහ කරා. ඕම කාලයක් ඉන්න ඇත්ති ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගිජ්ජකෝට පරොත්තේ. ඒ අසලම
තවත් පර්වතයක බුදු හාමුදුරන්ගේ ගන්ධකුටි ඈතින් පේන තැනක තමයි ගල්ලෙනක මේ වක්කලි හාමුදුරුව හිටිය. කාලයක් යනකොට ඉති උන්වහන්සේටත් අසනීප වුණ. බොහෝම අමාරුවන මාරාන්තික වේදනාවක් ඇති වුණ. හැබැයි මතක තියාගන්න වක්කලි හාමුදුරුව බොහොම සිල්වත් කෙනෙ. හොඳට හිත වඩන කෙනෙ. හොඳට සමාධිය වඩන කෙනෙ. හොඳට ධර්මාවබෝධයට දැ කාලයක් යැනකොට කය ගැන අනිත්‍ය වසේ බුදු හාන්දුරන්ගේ බණහල සිහි කරන. ති ඔය අතරේ වක්කලි හාමුදුරන්ට හොඳට ඕම ලෙඩ වුණ. නැකිට ගන්නවත් බෑන්දේ. හොඳටම අමාරුයි. එදා වක්කලි හාමුදුරන්ට දැන් දවස් ගානද ලෙඩ වුණට පස්සේ වෙනද වගේන මේ බුදු හාමුදුරු දැන් බලන්න යන්න බෑ. නැකිට ගන්නත් බෑ. ස්වාමීන් වහන්සේලා දෙනමකට කතා කරලා කිව අනය ආයශ්මතුනේ ඔබ වහන්සේලා දෙනම ඉක්මනින් බුදු හාමුදුරු මුණ ගැහෙන්න යන්න. ගිහින් තතාගතයන් වහන්සේට මගේ වචනෙන් වන්දනා කරන්න මේ වන්දනා කරන්නේ වක්කලී භික්ෂු වෙනුවෙන් කියලා මගේ වචනෙන් වදින්. බුදුරජාණන් වහන්සේට මාව බලන්න වඩින්න කියලා ආරාධනයක් කරන්න වක්කලීට බොහොම අමාරු අසාධ්‍යයි මට නැකිට ගන්නවත් බෑ තතාගතයන් වහන්සේට පුළුවන්නම් මාව බලන්න එන්න කියලා කියන්නකි. බුදුරජාණන් වහන්සේ ඒ පණවිඩේ ලැබුණට පස්සේ වක්කලි හාමුදුරුව හිටිය ගල්ලනට වඩිනෝ. දැ වක්කලි හාමුදුරන්ට ඇතින් පේනවා බුදු හාමුදුරුව වඩිනෝ. අර ගිලං ඇඳේ ඉඳලා බිමට බහින්න හදනව බුදු හාමුදුර ඇතදිම වදාලා හා වක්කලි ඔහොම ඉන්න. ඔබ ගිලන් කෙනෙ තතාගතයන් වහන්සේට මේ ආසන තියෙනවා ඔබ ඔහොම ඉන්න කියව. බුදුරජාණන් වහන්සේ ඒ ඇඳ ළඟටම වැඩම කරලා ආසනයක වැඩහිට අහන වක්කලි කොහොමද ඉස්සල්ල ඇහුව ලෙඩේ ගැන අපි ලෙඩෙ බලන්න ගිය මහනවනේ බුදු හාමුදුරහනො මේ කොහොමද වක්කලි ඔබේ වේදනාවල් එන්නේ නඩු වෙනවාද වැඩි වෙනවාද ඉවසන්න පුළුවන්ද දරුණුද ඔබට දරාගන්න පුළුවන්ද ති වක්කලි හාමුදුරුව අසනීප ගැන කිව්ව ඒ රෝගේ එන්න එන්න වැඩි වෙන බොහොම අමාරුයි සාමිනි මගේ රෝගෙනම් අඩුවක් නන් නෑකි ඊළඟට බුදුහාන්දුරහන වක්කලි ඔබට කායික වේදනාවට අමතරව හිතේ දුකක් තියෙනවාද අනේ ස්වාමීනී ඒක තමයි කියව තියෙන ලොකුම දුක ඒ මොකක්ද වක්කලි ඔබට සීලි ගැන ප්‍රශ්නයක්ද අනේ ස්වාමීනි මට සීලි ගැන ප්‍රශ්නයක් නෑ කියව මං හොදට සිල් රකින්න කෙනෙ කන්න එහෙනම් පෙන වක්කලි හාදුර හොඳ සිල්වන්ත එහෙනම් වක්කලි ඔබට සමාධිය ගැන සමාධි දැන් සමහරන්න භාවනා කරලා දැන් භාවනා වැඩෙන්නේ ඔන්න දුකෙන් ඉන්න වක්කලි ඔබට එහෙම ප්‍රශ්නයක් අනේ ස්වාමිනිමට එහෙම ප්‍රශ්නයකුත් නෑක එහෙනම් ඔබට ප්‍රඥාවග අනේ ස්වාමිනිමට එහෙම ධර්මී ගැන දෙයක් නෙමෙයි මං ඉස්සර බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්න දහම් දිසන හැටි බලන්නේ නවා දවසකට දෙතුන් අතාවත් තතාගතයන් වහන්සේ දිහා මගේ ඇස් දෙකෙන් දකිනෝ බුදු හාමුදුරන් ඇස් දෙකෙත් දකින්න විදිහක් නැතුව දුකෙන් ඉන්නවාකි අන්න එතනති බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ දන්න ඔය වචනය කින්තේ වක්කලි ඉමිනා පූතිකායන දිට්ටේ වක්කලි මේ කුණු ශරීරි දිහා බලං ඉඳලා නුඹට තියෙන ප්‍රයෝජනය මොකක්ද අන්න වක්කලීට දහම් ඇස පහළ වෙන්න නුවන පහළ වෙන්න බුදුරජාණන් වහන්සේ ගුරෝසු විදිහට මහනව වක්කලී මේ කුණු ශරීරයක් දෙතිස් මහා පුරුස ලක්ෂණවලින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ගැන බුදුමුවින්ම දේශනා කරා වක්කලී මේ කුණු ශරීරය දිහා බලාගනීදලා ඔබට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද වක්කලී ඔබට මාව දකින්න ඕනනම් ඇස් දෙකෙන් නෙමේ එක බලන්න තිය යෝ දම්මම් පස්සති සෝමම් පස්සති ඔබ ධර්මය දකින්න ඒ ධර්මයෙන් ඔබට මාව පේනවා ධර්මය දැනගත්ත කෙනාට ධර්මයෙන් බුදු හාමුදුරන්ග දකින්න පුළුවන් වක්කලි යමෙක් කියනවනං මාව දැක්කා කියලා එයා ධර්මයෙන් මයි මාව දකින්න යෝ දම්මම් පස්සති සෝමම් පස්සති යෝ මම් පස්සති සෝ දම්මම් පස්සතියා ධර්මයෙන් මයි මාව දකින්න බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට බොහොම ගැඹුරින් ධර්ම දේශනා කර වක්කලිම ඇස අනිත්‍යයි කියල සිහි කර මේ කණ නාසේ දිවකය මන සායතනහය අනිත්‍යයි කියල සිහි කර රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන අනිත්‍යයි කියල සිහි කරන්න දැන් ඔබ මේ ධර්ම කරුන් ටික තේරුම් ගන්න ඕන ඒම නැතු වක්කලි හාමුදුරන්ගේ අර සියදි විහානි කරගත්ත කතාව විතරක් ඇල්ලුවොත් ඔබට ඔත්තනින් වරදින බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරට මේ ගහම්පිර ධර්මයක් කීව මේ ඇස කණ නාසය දිවකය මනස පංච උපාදානස්කන්දේ
ඒ පංචුපාදානස්කන්දය තුළ හටගන්න පටිච්ච සමුපාදය ඒවැ අනිත්‍ය දුක්ඛ අනාත්ම වක්කලි මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන තමා තුළ තිබුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි. තමාගෙන් බාහිර තිබුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි. හීන ස්වභාවෙන් තිබුණත් ප්‍රනීත සම්මත ලෝකික පහළ වෙලා තිබුණත් පංචුපාදානස්කන්දය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔය විදිහට ගහම්බීර 11 සාකාරයකට විදර්ශනා වඩන ක්‍රමේ. ඒකට අපිකිනවා සබ්බලෝකයේ අනබිරත සංඥාව. මෙන්න මේ විදිහට ඔබ පංචුපාදානස්කන්ධ ගැන හිත පිහිටවාගෙන විදර්ශනා වඩන්න කියලා බුදු හාමුදුරුවයි ධර්මය කිව අනි වක්කලි හාමුදුරු වැදගෙන අහගෙන හිටිය. ඔය බණටික කියලා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩිය. දැන් වක්කලි හාමුදුරුව පහුවදා දැන් අර ගිලන් ඇදේම නැකිට ගන්නවත් බෑ වේදනාව එන්න වැඩි වෙන. වක්කලි හාමුදුරුවන්ගේ හිත අර වේදනාව ගැන හිතන් නැතුව වක්කලි හාමුදුරුව සිහි කරන්නේ ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි නාසයානිත්‍යයි දිවානිත්‍යයි කයානිත්‍යයි මනසානිත්‍යයි. ආයතන හය තුළ හටගන්න පංච උපාදානස්කන්දය අනිත්‍යයි. ඔය විදියට ගැඹුරින් සිහි කරන. පුද්දුම වීරයක් දැන්. වක්කලි හාමුදුරුවන් කල්පනා කරා මම හිත අරමුණින් පිට දුවන්න දෙන්නේ. මොන තරම් වේදනාවක් කාවත් මන් ධර්ම මනසිකාරීම හිත පිහිට. එහෙම හිත වඩාගෙන යනකොට වක්කලි හාමුදුරන්ට නිරෝධ සංඥාව අරමුණු වෙනවා. නිවන අරමුණු වෙන. නිරෝධ සංඥාව හිත පිහිටන. මතක තියාගන්න පෘතජ්ජන කෙනෙකුට නිරෝධ සංඥාව අරමුණු වෙන්නේ. එහෙමන වක්කලි හාමුදුරුව මාර්ග පල තුළ ඉඳලතිය. නිරෝධ සංඥා විරාග සංඥා කියලා දස සංඥා අතර විස්තර කරන නිරෝධ සංඥාව. නිවන හිත පිහිටෝන ක්‍රමයක්. ඒ තන් සන්තන් ඒ තම් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්භූපදි පටිනිස්සක්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා නිවන ස්වභාවය අරමුණුවෙන්. අර කායික වේදනාව තුළ නිවන අරමුණු කරගෙන පුද්දුම වීරයක් වඩන. එදා රාත්‍රී දේවතාවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගිජ්ජකුට පරොත්තේ. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් ඇවිල්ල දෙවිවරු දෙන්නෙක් එක දෙවි කෙනෙක් බුදු හාන්දුරන්ට වන්දනා කරලා කියන සාමීනී භාග්‍යතුන් වහන්ස වක්කලි භික්‍ෂුව ධර්මය අවබෝධ කරන්න අප්‍රමාණ වීරයක් වඩනවා කියව. අනිත් දේවතාව කියනවා සාමීනී භාග්‍යතුන් වහන්ස වක්කලි භික්‍ෂුවන ධර්මය අවබෝධ නොකර ලාමක මරණයකට නම් පත්වෙන්නේ නෑමයි කියලා කිව. දැම් මේ කියන දෙවරු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දේවතාවරු දෙන්නගේම කතාව අනුමත කරලා දැන් පසුවදා බුදු හාමුදුරුව එක්ක ධර්ම සාකච්ඡා කරලා අර දෙවරු දෙන්න අතු රාත්‍රී වන්දනා කරලා කියා. පසුවදා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා දෙනමකට පණවිඩයක් කිව්. මහනෙන නුබලා අන්න රස්වවල් කඳු මුදුනේ ගන්ධකුටිය පේන අර කන්ද මුදුනේ වක්කලි භික්‍ෂූ බොහෝම ගිලං වෙලා රෝගාතුර වැඩඉන්න. උන්වහන්සේට ගිහිල්ල මෙන්න මේ පණවිඩේ කියන්න බුදු හාමුදුරන්ගේ වචනයෙන් කියන්නකි. ඒ රාත්‍රී තතාගතයන් වහන්සේ මුණගැහෙන්න දේවතාවරු දෙන්නෙක්කාව. එක දෙවි කෙනෙක් වක්කලි භික්‍ෂුව ධර්මාවබෝධ කරන්න අප්‍රමාණ උත්සාහයක් ගන්නවා කියල බුදු හාමුදුරුව ඉදිරියේ කියා හිටිය. අනික් දේවතාවත් වක්කලි භික්‍ෂුව ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවා මයි කියලා ඒ දේවතාවත් බුදු හාමුදුරුව ඉදිරියේ කියා හිටිය. ඒ දෙවරු දෙන්නගේ පණවිඩය බුදුරජාණන් වහන්ස ඉදිරියේ කියපු කාරණය වක්කලි භික්‍ෂුවට කියන්න. ඒ වගේම බුදු හාමුදුරුවන්ගේ පණවිඩයක් හැටියට වක්කලි භික්‍ෂුවට කියන්න වක්කලි ඔබට ලාමක මරණයක් නං උරුම වෙන්න. ඔබ ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවා මයි කියලා බුදුරජාණන් වහන්සේ මේ වචන කිව්වා කියල වක්කලි හාමුදුරන්ට පණවිඩේ කියන්නකි. දැන් ඔන්න සාමීන් වහන්සේලා දෙනමක් අර කන්ද මුදුනට ගිහිල්ලා උන්වහන්සේ දැන් ලෙඩ වෙලා ඉන්න ගල්ලනට වැඩිය වැඩම කරලා කියව මේ වක්කලේ අපි මේ ආවේ බුදු හාමුදුරන්ගේ තතාගතයන් වහන්සගේ පණවිඩේකට දැන් මරණාසන්න හොඳටම අමාරුයි. වක්කලි හාමුදුරු කියන අනේ මාව මේ ඇඳ උඩනම් මට බෑකය බුදු හාමුදුරන්ගේ බුද්ධ වචනයක් අහන්න මා උත්සල බිමින් තියන්න කියෝ. ඉතින් අර සාමීන් වහන්සේලා දෙනම
වක්කලි ස්වාමීන් වහන්සේ ගිලන් ඇඳේම අමාරුවෙන් උත්සල බිමින් වාඩි කෙරෙව්. වැඳගත්තා. වැඳගෙන කිව්වා අනේ මට දැන් කියන්න කියව. ඊට පස්සේ කිව්වා ඊයේ රාත්‍රී දෙවිවරු දෙන්නෙක් තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා එක දේවතාවෙක් මෙහෙම පණවිඩයක් කිව්වා වක්කලී භික්ෂුව ධර්මාවබෝධයට අප්‍රමාණ වීරයක් වඩන. අනෙක් දේවතාවා මේ විදිහට ප්‍රකාශ කර වක්කලී භික්ෂුව ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවා මයි. වක්කලී බුදු හාමුදුරුවොත් තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනින්ම වක්කලීට මේ දේ කියන්න කිව්වා වක්කලී නුඹට ලාමක මරණයක් නං අත්වෙන්නේ. නුඹ ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරනවා නුඹ වීරිය වඩන්න ධර්මීම සිහි කරන්න කියලා බුදු හාමුදුරු කීවකි. දැන් ඔය පණවිඩ දෙක කියලා ගියාට පස්සේ වක්කලි හාමුදුරුවෝ අරඇදේ වාඩි වෙලා ඇල වෙලා දැන් හොද්දටම වේදනාව. මරණා සන්නව අර වේදනාව එන්න එන්න වැඩි වෙන. උන්වහන්සේ ඒ වේදනාව යටපත් කරගෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය සිහි කර. විදර්ශනා වඩන. ඒ පංචුපාදානස්කන්ද 11 ආකාරයකට අනිත්‍ය වශයෙන් වඩන. එහෙම වඩනකොට නිරෝධ සංඥාව හිත පිහිට නිවන අරමුණු වෙනවා ආයමත් වේදනාව එනකොට වේදනාවට හිත යන ආයමත් නිවන අරමුණුවෙන්. වක්කලි හාන්දුරුව මුළු ශරීරයම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා පංච උපාදානස්කන්දය අනිත්‍ය වශයෙන් සිහි කරලා නිරෝධ සංඥාව හිත පිහිටවාගෙන දැලිපිහිය තිබුණයි ළඟට. උන්වහන්සේ දැලිපිහි අරගෙන බිල්ලට තියාගෙන නිරෝධ සංඥාව අරමුණු කරලා අර දැලිපිහියෙන් බෙල්ල කපාගත්ත. දැන් මේ සිදුවීම මේ බුද්ධ ශාසනයේ ඔය වගේ සිදුවීම් ගොඩක් නෑ. ඒ නිසා මේ ආදර්ශයට ගන්න තියෙන සිදුවීම් නෙමේ. එතකොට මොකද මම මේ කතා ඔබට කිව්වේ මේවා කෙනෙක් තමන්ගේ ජීවිතය හානි කරගන්න මොකක් හරි කරුණකට කරුණු එකතු කරනකොට මේ දේශනාවල තියෙන ඒවා තමන්ගේ වාසයට ගන්නවා වක්කලි හාන්දුරන්ට පුළුවන්න මට බැරිමොකද මටක් පුළුවන් කියලා හිතන. දැන් එදා බුදුරජාණන් භික්ෂූන් වහන්සේලා කීප නමක් ඇවිල්ල බැලුව වක්කලි හාන්දුරුව එහෙම අපවත් වෙලා දැලිපියෙන් බෙල්ල කපාගෙන. දැන් මේ පණවිඩේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා කියලා භික්ෂූන් වහන්සේලාත් එක්ක බුදු හාමුදුරුව වඩිනා වක්කලි භික්ෂුව හිටපු ගල්ලනට වැඩිය. වක්කලි භික්ෂුවගේ බෙල්ල අර දැලිපිහියෙන් කැපිලා එහෙම පැත්තකට වෙන් වෙලා. භික්ෂූන් වහන්සේලා එතනට ඇවිල්ල බුදු හාමුදුරුව කියනවා මහනෙනේ ඉක්මනට චෛත්‍යයක් කරවන්න මේ දේහය ආදාහනය කරලා ඒ ලැබෙන ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් කරවන්න. වක්කලී භික්ෂුවට ලාමක මරණයක් නන්නේ. ඒ වෙලාව කළුපාට වලාකුලක් වගේ හැඩයකින් වලාකුලක් එහාට මෙහාට යන ඇත්තට වලාකුලක් නෙමේ. වලාකුළු යන්න එක විදිහකටනේ මේක නිකන් එහාට මෙහාට දුමාරයක් වගේ වලාකුලක් වගේ යනවා. භික්ෂුන් වහන්සේලා දැකලා බුදු හාමුදුරන්ට පෙන්නවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සාර අමුතු ජාති වලාකුලක් වගේ කළුපාට දුමාරයක් යනවා කිව අහසේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය වලාකුලක් නෙමෙයි. ඔය පාපී මාරයා වක්කලි භික්ෂුවගේ විඤ්ඥානෙ කොහෙද පිහිටිය කියලා වක්කලි භික්ෂුව ඉපදිච්ච තැන හොයනවා කියව. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි වක්කලි භික්ෂුව නොපිහිටි විඤ්ඥානයක් ඇතුව පිරිනිවන් පෑව කියව. එතකොට මේ සිදුවීමේ එතකොට නිරෝධ සංඥාව විරාග සංඥාව නිවන අරමුණු කරලා ඒ නිවන අරමුණු කරන්න පුළුවන් සෝවානාදී ඉහළ මාර්ග පලයක් ලබපු කෙනෙකුට විතරයි. එතකොට ඒක ගැඹුරින් භාවනාව ඉගෙන ගන්න කෙනෙකුට පංචුපාදානස්කන්ධය ගැන හොඳට විදර්ශනාවඩල නිවන අරමුණු කරන එක මේ පෘතජ්ජනයකුට පෘතජ්‍ය මට්ටම කරන්න පුළුවන් දෙයකුත් නෙමේ. එතකොට වක්කලි හාමුදුරුව අර වේදනාව වැඩිම තැන් උන්වහන්සේ මරණාසන්න මොහොතේ ධර්මයම හිත පිහිටවාගෙන අර වේදනාවට හිත යටපත් වෙන්න ඉඩ නොදී නිවන අරමුණු කරලා නිරෝධ සංඥාව හිත පිහිටවාගෙන ඒ සියදිවි හානි කරගත්ත සිදුවීම. හැබැයි උන්වහන්සේ තන පිරිනිවන් පා. එතකොට මේ සිදුවීම අපිට වර්තමානවත් කාටවත් ඔබටවත් මටවත් අපි කාටවත් කෙනෙකුට මේ ද බණ ඇහුවා කියලා පින්කං කරා කියලා බුදුන් ඇන්ද කියලා ප්‍රශ්නයක් ඇතිවෙච්ච වෙලාවේ ඒවා ගලපන්න පුළුවන් දේවල් නෙමේ.
එනිසා හොඳට මතක තියාගන්න. මොකද අපි දැන් ඇත්තටම අපි භාවනා කරන කාලේ පැවිදි වෙන්න උත්සාහ කරන කාලේ මම පවා ගොඩාක් පැවිදි වෙන්න උත්සාහ කරද්දි අපිට ගොඩාක් කරදරා අපේ ගෙවල් වල ඥාතීන් දෙමව්පියෝ පවා පැවිදි වෙන්න ඉඩ නොදී පැවිදි වෙන්න නම් ඉඩ දෙන්නේ නැහැ කියව මැරුණා. එතකොට ඒ වගේ අවසානයේ අපි යන්න තැන ගොඩාක් තැන්වලින් දෙමව්පියෝ අවසරයක් නැතුව පැවිදි කරන්න බෑ කියලා අපි ආපහු ඇරියා. අවසානයේ ඔහොම කාලයක් ඉඳලා ආරණ්‍ය ගානේ ඉඳලා භාවනා කරලා කැලෑවල් වල ඉඳන් හිටියා. කාලයක් ඉන්නකොට මටත් හිතුණා හොඳට භාවනා කරලා සුගතියේ හිත පිහිටවාගෙන දිව්‍ය ලෝකෙක හිත පිහිටවාගෙන මැරෙන්න පුළුවන් සුගතිය යන්න කියලා. එතකොට එහෙම හිතනකොට අපිටත් ගැළපිලා එනවා පුළුවන්නේ. මෙහෙම සුගතිය හිත පිහිටෝලා දිව්‍ය ලෝකෙක හිත පිහිටෝලා දැම් මගේ තුළ හොඳ සද්ධාවක් තියනවා මං හොඳට සිල් රකින්න කෙනෙක් මං හොඳට පින් කරන කෙනෙක් මං මේ වගේ ධර්මය දියුණු කරන කෙනෙක්. එතකොට මට මේ උපදින්න ආසාාවක් නෑ මං මේ වෙන තන්හාාවකින් කරන දෙයක් නෙමෙයි මට කල්්‍යාන මිත්‍ර ආශ්‍රයයි ඕන මට සුගතියක ඔය වගේ ගැලපිලා එනවා. මතකතියාගන්න ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒක මෝඩ අදහසක්. කාලයක් යනකොට ධර්මය ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒ කාලෙ මහල් මේ පහළ වෙච්ච අදහස් මොන තරම් අනුවන අදහස්ද කියලා. ඒ ධර්මය නොදන්න කාලි. හැබැයි අපි කාලයක් ධර්මය ඉගෙන ගන්නකොට මේ හිතේ ස්වභාවේ තේරුම් ගන්නකොට හිතට එන සිතුවිලි වල ස්වභාවේ මේ තන්හාාව ක්‍රියාත්මක වෙන ආකාරි තේරුම් ගන්නකොට අපිට පේනවා කිසිම විදිහකින් දවේශ සහගත සිතුවිල්ලක් බලවත් නොවී පෘතජ්ජන කෙනෙකුට සියදිවි හානි කරගන්න පුළුවන්කමක් නෑ. මතක තියාගන්න සියදිවි හානි කරගන්න මොහොතේ දවේශය බලවත්වෙනවාමයි. ඒ දවේශය එක සුරූපයෙන් බලවත්වෙනවා. දැන් ඔබ දන්නවා සමහරය අපි නික වර්තමාන සමහර සිදුවීන් ඔබ හිතාගන්නකෝ ඇතැම් මහා ධනවතු ලෝක අපි ගත්තොත් අපි ලංකාව පැත්තකතිල ඔබ ලෝක ගැන හිතන් ලෝකෙ බොහෝම ධනවත් පුද්ගලයෝ මිලියනපතියන් බිලියනපතියන් සියදි විහානි කර ගත සිදුවෙන් තින මානසික පීඩනය සමහරලාවට ඇතිවෙන ප්‍රශ්න රස්සාවල ප්‍රශ්න එක්ක දරුවන්ගේ ප්‍රශ්න ඒ වගේ දේවල් ගෙවල්වල ප්‍රශ්න දරාගණ්ඩ බැරුව සමහරලාවට හිතනවා දැම් මට ඉඳල වැඩක් නෑ. ඊළඟට සමහරයි ලෙඩ රෝග නිසා අප ඉතම සමහර කෙනෙකුට තියෙනවා හොඳ කරගන්න බැරි ලෙඩක්. වෛද්‍යවරු කියනවා ඔයාට මේ රෝගේ ඔපරේෂන් එකක් කරන්න වෙයි. ඊට පස්සේ අපිට සහතික වෙන්න පුළැන්න සමහර ඔපරේෂන් වලදි වෛද්‍යවරු කියනවා මේක 50 තමයි මේ විශ්වාස කරන්න පුළුවන් අපිට විශ්වාස කරන්න බෑ මේක සාර්ථක වෙන්න ඉඩ කට තියෙන්නේ 150යි. ඔපරේෂන් එක වැරදුනොත් ජීවිත කාලෙම එක්තැන් වෙලා ඉන්න වෙනවා. අන්න බයක් ඇති වෙන අනේ මට නං ඔහොම දුක් විඳන්න බෑ. එහෙම එක තැන මල මුට්ට කරගෙන දුක් විඳගෙන මට ඔයි දුක විඳන්න බෑ කියලා අන්න තමන්ට තමන්ගේ කය ගැන ඇති වෙනවා බයක් බය ඇතිවෙන්නේ දවේශයත් එක මතක තියන් මේ රාග දවේශ මෝහ කියන මේ ක්ලේෂ ධර්මයන් තමයි හිතේ වැහිලතියෙන් ධර්මය අවබෝධ වෙන තෙක්ම කෙලෙසුන්ගේ මිදන තෙක්ම ඔබේ විඤ්ඥානය පවතින්නේ ලෝභ දවේශ මෝහ කියන අකුසල මූලයන් තුළ. ඒ අකුසල මූලයන් තුළ පිහිටපු හිත ඒ විඤ්ඥානය හැම වෙලාවෙම අකුසලයක් තුළටම තම යදෙන්. එතකොට එවැනි මොහොතක හිතනවා මට මෙහෙම දුක්විදින්න ඕන්නෑ. සමහර වෙලාවට අප හිතම බණ අහන කෙනෙ. එයා ධර්මයෙන් ගලපල බලනවා. සමහරයි හිතන මෙහෙම මට දැම් මේ ශරීරය ගැන ඇල්මක් නෑ ආසාාවක් නෑ අපි කොහොමත් මැරෙනවන මේ කුණු ශරීරයක් මට පවත්තන්න ඕන්න ඒ නිසාමං සීදි විහානි කරගන්නවා. එතකොට දැම් බලන්න අර අහපු බණ අහපු ධර්මය තමන්ගේ වාසයට ගලප ගත්තා. ඒක ධර්මය නෙමේ. ඒ නිසා සියදිවි හානිකර ගැනීම් තුළ බොහෝ වෙලාවට බලවත්වෙන්නේ දවේශය අන්න ඒකයි සුගතියක ආගන්න අමාරු. මේ සියදිවි හානිකර ගන්න කෙනෙකුට මරණ මංචකයේ දවේශ සිත බලවත් වෙලාමයි මැරෙන්. කද අපිට අපේ වේදනාවත් එක උපදින්නේ පටික නිමිත්. ඔබ මතගතියාගන්න අපිට ඇති වෙනවා සැපවිදීම් සැපවිදීමත් එක්ක රාගානුසේ මතු වෙලායි ඒකට ඇලී මාසාාව ඇතිවෙන. ඒ සැපවිදීම පවත්තන්න කැමැති. ඊළඟට අපිට ඇතිවන දුක්විදී කායික වේවා මානසික වේවා දුක්විදීමක් උපදී.
ඒ දුක් විඳීමත් එක්ක මතු වෙන්නේ පටිගානුසේ අපේ හිතේ තියෙන අනුසේ ධර්ම. හිත ඇතුළේ යටපත් වෙලා තැම්පත් වෙලා තියෙන අනුසේ ධර්ම. ඒ අනුසේ ධර්මත් එක්ක මතු වෙන්නේ පටිගානුසේ ගැටීම. අනිත් වෙලාවට තියෙන අවිද්‍යානුසේ අවිද්‍යාව මෝහේ මුලාව. ඒ නිසා සමහරු සියදිවි හානි කරගන්නවා මෝහේ මත මුලාව මත. ඔබ හිතන්න දැන් සමහර ඉන්න පුළුවන් ලෝකෙ සමහර සිදුවේ කෙනෙක්ක මෝහෙ මුලා කරන. එවැනි මුලා කරලා කෙනෙක් මේ විදියට කියන්න පුළ මේ විදිේ චන්ද්‍රක් රහණයක් කෙන. ඒ චන්ද්‍රක් රහණ එන වෙලාවේ සියදිවි හානි කරගත්තොත් හැමෝම දිවිය ලෝකෙට යන. එතකොට ඔය වගේ මිනිස්සු මුලා කරපු සමහර අටවල් වල පුද්ගලයෝ ගැන ඔබහල ඇති. එතකොට ඔය සොක්කෝ අසහර කියලා හිටිය ඔය මට මතක ඇති ජපානය පුද්ගලේ ඔහු දහස් ගානක් තමන්ගේ අනුගාමිකයෝ එක්ක ගෑස් එකක් භාවිතා කරලා විශාල පිරිසක් එක මරාගෙන මැරුණ. එතකොට ඒකට සුව කැමැත්තෙන් අනුගාමිකව ඒතන මෝහේ මුලා කරලා නොමග යවලා ඒ වගේ මනස හදනවා. මේ විදිහට මැරුණු සුගතියන්න පුළුව මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා කෙනෙක්ගේ මනස මුලා කරන. එතකොට එතන බලවත්වෙන්නේ මෝහේ. ඒ මෝහේ මත කෙනෙක්ව මුලා කරන්න පුළ දැන් ඔබ හිතන්න ඔය මරාගෙන මැරෙන්න කෙනෙක්ගේ මනස හදන්නේ මෝහයක් මත. එතන බලවත් කරන්නේ දවේශයෙන් හිත හදල මෝහේ තුළ යාගේ හිත පිහිට ඕනවා ඔබට මේ විදිහට මරාගෙන මැරුණොත් දෙවියන් ළඟට යන්න පුළුවන්. ඔබේ ආගමට විරුද්ධ ඔබේ ආගමේ විරුද්ධවාදීන් ඔබ මරන්නවා මරාගෙන මැරෙනවා කියන්නේ ඔබ දෙවියන්ගේ ප්‍රසංසාවට ලක්වෙන. ඒ තුළ ඔබ දෙවියන් ළඟට යනවා කියලා මෝහෙන් මුලා කරන. එතකොට එක්කො රාග එක්කො දවේශ එක්කො මෝහ. එයා මෝහෙන් මුලා වෙලා හිතනවා එයා ඒ නිසා තමයි අපි දකින්න දැන් සමහර මරාගෙන මැරෙන ශස්ත්‍රවාදී පුහුණු කරන්නේ. දවේශයත් මෝහයත් බලවත් කර. කෙනෙක්ගේ මනස කොච්චර නොමග යවන්න පුළුවන්ද කියලා ඔබ හිතන්. කෙනෙක්ගේ මනස දැන් කෙනෙ සාමාන්‍ය පුද්ගලයකුට මරණයට කියන සබ්බේ භායන්ති මච්චුණු. මේ ලෝකෙ හැම සත්වයෙන්ම මරණයට බයයි. හැබැයි මරාගෙන මැරෙන මට්ටමට හිතහදනය බලන්න පොඩි දරුවෝ. සමහට දරුවා ලැබෙන්නේ අම්ම කෙනෙ. කුසේ බෝම්භයක් බන්දලා ඇගේ ලොකු බෝම්භයක් බැඳගෙන තියෙන දන්නවා මේක පුපුරගත්තට පස්සේ කෑලි කෑලි යනවා. හැබැයි මනස හදල තියෙන්නේ. අපි දන්නවා සමහර සෙදුවින් ඔබ හිතන්න රාජ්‍ය නායකයන්ට කාලයක් තමන් එක්ක ඉඳලා හිතවත් වෙලා එකට කාලබීලා එක හෙලිකොප්ටරේ ගිහිල්ලා බුද්ධ්‍යන්ස හිටිය ඊළඟට ඒ කාලෙ හිටපු අපරාධ පරීක්ෂණාන්ස බුද්ධි නිලධාරීන් ඔය සීයිඩ ඔය කාටවත් හොයාගන්න බැරි වෙන විදිහට සැකයක් ඇති නොවෙන විදිහට ඉරියව් තුළින් පවා තමන්ගේ ඉලක්කෙට ගියා. ඒ ගිහින් අවස්ථාව ආපු ගමන් මරාගෙන මැරු. එදකොට තමන්ගේ මේ මනස මෝහෙන් කොච්චර අන්ද කරලා අරමුණකට ගෙනියන්න පුළුවන්ද. ඒ නිසා එක්කො ආගමික විශ්වාස තුළ සමහරුන්ගේ මනස හදනවා මරාගෙන මැරුණොත් මේ ආගම තුළ ඔබ සුගති යන. විශ්වාස කරන මෝහෙන් මුලා වෙලා ඉන්න කෙනා හිතනවා දෙවියන්ගේ නාමෙන් දෙවියන් වහන්සේ නාමෙන් මං මේ දේ කරන්න. දෙවියන් ළඟට යන්න ලැබෙන ක්‍රමයක් කියලා තමන්ගේ හිත එතනට පත්වෙන. ඊළඟට බොහෝ වර්තමානය අපි දකිනවා සමහර මානසික පීඩන මේ මනස කියන එක රාග දවේශ මෝහ කියන ක්ලේෂ ධර්මයන් එක පිහිටපු හිත හැම වෙලාම මානසික වැටෙනවා. ධර්මයෙන් හිතක් ශක්තිමත් වෙලා නැත්නම් අන්න ඒකයි පිංහතුනේ ඔබ නිතර බණහන්නට ඕන. ඔබ නිතර අඩුම ගානේ සතර සතිපට්ඨානේ බුදුගුණ භාවනාව මෛත්‍රී භාවනාව මේ භාවනාවෙන් වෙන්න හිත ශක්තිමත්වෙන. අටලෝ දහමට කම්පා නොවෙන අකම්පිත හිතක් ඇතිවෙන. ලාබාලාභ සැපදුක නින්දා ප්‍රසංසා යසායස ඕක තමයි ජීවිතය. කාලෙකට හොඳට ලැබෙන. කාලෙකට සියල්ල කඩාගෙන වැටෙනවා. මහපාරට හිඟමනට වැටෙනවා මිනිස්සු. කාලෙකට ප්‍රසංසායනවා. කාලෙකට නින්දා කරනවා රටම එකතු වෙලා නින්දා කරන්න පුළුව. ඊළඟට කාලෙකට යාලුව නෑදෑව ඥාතීන් පිරිස ඉන්නවා.
ඒ පුද්ගලයාට කාත් කවුරුත් නැතුව තනි වෙන දවසක් එන්න පුළුව. ඊළඟට ලාබාලාබ ලැබෙනවා හරියනවා දියුණු වෙනවා අතේ සතේ නැති දවසක් එන්න පුළන් කවුරුත් උදව්වක් නොකරන දවස. එතකොට මේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්ත කෙනෙකුට. ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්තේ නැත්නම් එයාට එනවන්න මානසික පීඩනේ කඩා වැටී ඉඳල වැඩක් නෑ ජීවත් වෙලා වැඩක් නෑ මං මැරෙනවා අන්න එහෙම සිතුවිලි හිතට එනවයිට පස්සේ. මැරිල ගියානං ඉවරයි. ඔබ බලන්න සමහරු සියදිවී හානි කර නොගත්තා හිතෙන් කොච්චර මැරෙන්න්න සැලසුම් කරනවාද කියලා. ක්‍රියාවට බය වුනාට හිතෙන් කොච්චර වචනෙන් කියනවද අනේ මැරිලවත් යන්නේ ෑනේ බලන්න ගෙවල්වල සමහරලාට කොච්චර ඔහොම කියන ඉන්නවත් එක්ක කාටහරි පාඩමක්කු ගන්න කේන්ති ගියහම තරහ ගියහම මැරිලවත් යන්න ෑන කියලා කියනවා. මතක තියාගන්න ඒ චේතනාව තුළ ඒ සිතුවිල්ලත් අකුසලයක් චේතනාවේ තමන්ට දවේශ කරනවා තමන්ගේ ශරීරයට රූපයට දවේශ කරන තමන්ගේ ජීවිතයට වෛර කර ඒ තුළ අපි දන්නවා සමහරු සියදිවි හානි කරගන්නවා ඔය අටලෝ දහම ඔය ඔක්කොම ගලපල බලන්න ඔබේකින් එක එක්කුලා බාලාබ සැපදුක ඔය ප්‍රශ්න ඉදිරි. සමහරයින්නවා අපේ දැන්ඔයි ප්‍රේම සම්බන්ධතා බිඳ වැටි ගොඩාක් ඒවගේ සිදුවීන් තියෙනවන ඔය තරුණ තරුණයා සියදි විහානි කරගන්නේවා ඒ ගොඩාක් දුරට තියෙන ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම් තුළ. ඒ තුළ ඇතිවෙන මානසික කඩා වැටීම හිතට ඇතිවන දුක කම්පාව හැබැයියා ඒ තුළ හිතනවා මං ඉදල වැඩක් නෑ. ඊළඟට සමහරෙක් හිතනවා ද බලන්න මේ ලාමක සිතුවිලිවල තියෙන ස්වභාව හිත ශක්තිමත් නැති වුණහම හිතට එනවා බොහොම ලාමක පහත් සිතුවිලි. ඊට පස්සේ හිතෙනවා මං මැරුණට පස්සේ යාට තේරෙයි එහෙම හිතනයින්නවා. ඔබ හොඳට බලන්න සමහරු හිතනවා මං මැරුණට පස්සේ යා ගොඩක් දුක්වේ. මං මැරුණට පස්සේ යා ගොඩක් අඩයි. අනුම දුකක් ඇති කරවන්න තව කෙනෙකුට දනවන්න එහෙම උත්සාහ කරනයි. එතකොට ඔය වගේ අපි දන්නවා සමහර පුද්ගලයෝ මොකද අපි ළඟට ගොඩක් අය එකන් එන අවස්ථා තියෙනවා. දරුවෝ සීදිවි හානි කරගන්න උත්සාහ කරලා බේරිච්චාය අපි ළඟට එක්කන්ගෙන. සමහරය වහබීලා කොහොමහරි බේරිච්චායින්න. සමහර දරු ඇවිල් අඩාඩා කියල තියෙනවා. එයාට දන්නන්න මං ඇත්තටම මැරෙන් නැතිවෙයි කියලා හිතාගෙන බිව්වේ. කැන මේ වහ බොඩ්න්නේ ටිකක් බීල එයාට දන්නන්න. හැබැයි අවසානය තමන් ජීවිත කාලෙටම ලෙඩෙක් වෙනවා. සමහර පුද්ගලයෝ ඊට පස්සේ කාලයක් ඉඳල වකු ගඩු නරක් වෙලා අක්මාව නරක් කියලා ගෙදර ගේන්නේ ලෙඩෙක් හැටියට. ඒ ලෙඩෙක් හැටියට එනකොට දන්නන්න හිටපු කෙනා වෙන කෙනෙක් එක ගිහිල්ලා. ඕක තමයි ජීවිතවල ස්වභාවය. ඒ නිසා පිංහතුනේ දන්නන්න කරත් දැම් බලන්න මේ තුළ හිත් එන පහස් සිතුවිලිවල ස්වභාව. ඊළඟට තමන් බලන්න තැන් සමහන් තමන්ගේ ශරීර ගැන දවේශයක් ඇතිනම් මට ඉඳල වැඩක් නෑ. මේ ශරීරය මට වැඩක් නෑ දැ ගොඩක් අයි ලෙඩ වෙනකොට ලෙඩවීම ඉදිරී. දැන් සමහර රටවල් නොදන්නකමට ඒ අයට අවස්ථාව දෙනවා. තැන් කෙනෙක් දුක් විදිනවනම් සමහ රටවල් තියෙනවා ඒ රටවල් වල යාට සිය කැමැත්තෙන් සියදි විහානි කරගන්න අවස්ථාව දෙන ස්වභාවයක් තියෙනවා. ඒ සමහ රටවල්වල නීති හැටියට තියෙනවා. එයා ගොඩක් වයසන යාගේ වයස බලපාන. ඊළඟට ඒ වයස ඊට පස්සේ එයාට තියෙන ලෙඩරෝග ඒ රෝගය මත සුව කැමැත්තෙන් සියදි විහානි කරගන්න ඒ රජයෙන් අවසර දෙනවා යාට. එක්කො එහෙම නැත්නම් කෙනෙක් දුක්විදිනවනං සමහර ඥාතීන් තීරණය කරන අප අම්ම දුක්විදිනවට වැඩිය හොඳයි මැරෙනේ. මතක තියාගන්න එවැනි ඔබ කෙනෙකුගේ ඔබත් මමත් අපි කවුරුත්. අපිට සමහරලාවට එක තැන විදවන්න කර්මයක් තියෙන්න්න පුළන් අවුරුදු ගාන අපි දන්නේ නෑ. අද අපි මෙහෙම හිටියට අවුරුදු 10ක් 15ක් එක තැන විඳෝල මැරෙන්න්න සසර කර්මයක් තියෙන්න්න පුළුවන්. අපි ඒ කර්මය ගෙවන්න නැතුව අපි ඉස්සර වෙනවා මට නම් බෑ ඔහොම දුක්විදින්න මං මැරෙනවා කියලා ඉස්සර වෙන. ඒ සසර කර්මය කවද හරි ආයි උපෝපං ආත්මවල ආයි මනුස්ස ලෝකෙකට ආවත් තිරිසන් ලෝකෙක කොහෙ ඉපදුනත් ඒ කර්මය ගෙවන්න වෙනවා.
ඔය සියදිවි හානිකර ගැනීම් වල භයානකකම මතකතියාගන්න සුගතියක උපදිනවා කියන්නේ ලේසි නෑ. බොහෝ දෙනෙක් සතරාපායි මහගෙදර කරගෙන අපායට වැටෙන්. ඒ විතරක් නෙමෙයි බොහෝ අය ගැන ඔය පේතවත්වේ ඔබ බලන්න පේතවත්වේ තියෙන සිදුවීම් ඒ වගේම ලක්කන සංයුත්තය තියෙන ප්‍රේතයෝ ගැන. සමහර ප්‍රේතයෝ ගිනිගෙන පිච්චෙනවා. ආයමත් පහළ වෙනවා ඒ විදිහටම ආය ගිනිගන්න. ආයමත් පිච්චිලා ඉවරනට ආය පහළ වෙන. ඒ වගේ ප්‍රේතයෝ ගැන තින මතකතියාගෙන සමහරු ගිනිතියාගන්න. ඒ ගිනිතියාගෙන මැරුණට පස්සේ ඉවර නෑ. දැ සමහරු හිතනවා මං මැරුණට පස්සේ ඉවරයින. එහෙම ඉවර නෑ. එතනින් ඒ කර්මයෙන් සසරේ ආත්ම 100,000 ගානකට විපාක පිණිස කර්මයක් හැදෙනවා. ඒකයි භයානක. සමහරයි ප්‍රේත ලෝකොල උපදිනවා ඒ ආත්මෙම ගිනිගන්න. අර ගින්නෙන් පිච්චිච්ච වේදනාවම විදිනවා. කෑ ගහනවා විලාප දෙනවා පිච්චිලා ඉවර වෙනකොට ආයි පහළ වෙනවා ඒ විදිහට. ඕපපාතික ශරීරය ස්වභාව එහෙමයි නිරේ නිරිසත්තුත් එහෙමයි. ඒ වගේ සමහර ප්‍රේතයෝ දැ ලක්කන සංයුත්ත තියෙන අහසේ පාවෙලා යනවා ඇඳගෙනින් ඇඳුම් ගිනිගන්න ශරීර ගිනිගන්න විලාපදිදී අහස යනවා. ඒ වගේ සමහරයි භූත පිඹුරු හැටියට මුළු ඇඟම ගිනිගන්න පිඹුරු හැටියට ඒ කර්මාන්රෝපය ශරීර පහළ වෙන හැටි. ඊළඟට සමහරයි ඉන්නවා ප්‍රේතයෝ ගැන තියෙනවා මුළු ශරීරෙම ඇටකට කුඩු වෙලා යනවා කියන. හිසට විශාල කුළු ගෙඩියක් වගේ දේකින් පහරක් වදිනවා කර්මාන්රෝපය ශරීරෙ කුඩු වෙලා යන ආයි යාවෙලා හැදෙනවා ආය අර වගේ පහරක් වදින. ඒ වදින පාරට ඒ වේදනා විඳිනවා. ආයායමත් ආත්ම ඒ තුළ සැන් සමහරලාවට කල්ප ගන ඒ විදිහට විදෝ කර්මිකිව මතකතියාගන සමහරය ඔය වගේ බෙල්ලි වැලදාගත් අය ඒ වේදනාවෙන්ම ඉන්නේ. බෙල්ලි වැලදාගෙන මැරුණ කියලා එතනින් ඉවර වෙන්න දැ මතක දැ සමහරුන්ට හිතෙන්න්න පුළුව මේක නිකං ෂණිකව කිසි වේදනාවක් නැතුව මැරෙන ක්‍රමයක් කිය. මතකතියාගන්න මොන චේතනාවෙන් දැන් සමහරය අපි දන්නවා එක පුද්ගලෙක් කොය වගේ ධර්මය වැරදි විදියට අල්ලගත් එක පුද්ගලේ. තමන්ගේ බිරිඳත් එක්ක හැබැයි පින්කං කරපු කෙනෙ. පින්කං කරා ඔය ආරාමෝලට ගියා චෛත්‍ය පින්කං කරා සිල්ගන්න ගිය හැබැයි ධර්මය නෙමේ ඇල්ලුවේ. මේ පුද්ගලයක් ගෙදර ඇවිල්ලා බිරිඳත් එක්ක පවුලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමන්ගේ බිරිඳටත් ගහලා. ඒ වෙලා ඒක බේරන්නාපු බිරිඳගේ අම්මයි තාත්තයි තල්ලු කරලා දාලා. ඊට පස්සේ ගිහිල්ල ඉවර වෙලා වෙන කඩයක් වගේ ගයක් තැනක් තිබුණා එතනට ගිහිල්ල සියදිවි හානි කරගෙන තියෙන. එතකොට ඒ සියදිවි හානි කරගෙන තියෙන්නේ බණ පටියක් දාලා බණහලා බුදුන් ඇඳලා බණ අහගෙන තමයි සියදිවි හානි කරගෙන. ඔහු හිතුවා දැන් කේන්තියා දැම් බලන්නර දේශ හිත කේන් තමන් එක පලිගත්තා හැබැයි ඒ පලිගන්නකොට හිතුව මේ ධර්මය සිහිකරගෙන සමහරවිතනවා මේ මුං තමයි මට ඉන්න හතුරු මං මේ ඔක්කොගෙම ගැලවිලා මන් සුගතිය කියන එහෙම යන්න පුළුවන්කමක් නෑ මේ අපිට ඕන විදිහට යන ආත්මගත ගමනක් නෙමෙයි ආත්මයක් නෑ අනාත්මයි ආත්මයක් කියන්නේ තමාගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයක් ආමම් මෙතනට යනවා කියලා තමන්ට ඕන විදිහට මේ යන ගමනක් නෙමෙයි තියෙන් කර්මයෙන් අපි වැදගෙන යන්නේ ඒ පුද්ගලයා දවසකට දෙකහමාරකට පස්සේ තමයි හොයලා බැලුව ගෙදරාවෙන ඊට පස්සේ දවස් දෙකට විතර පස්සේ තමයි ගිහිම් බලනකොට අර වහල තිබ්බ ගෙදරක මැරිලා අර බණ පටියේ හාට මෙහාට ඒ රිවයින් වෙවි බණ පටි යන හොයාගන්නකොට. එතකොට දැම් මේ වගේ සමහර ධර්මී වැරදියට අල්ලගත්තයි. ඔබ බලන්න සියදිවි හානි කරගන්න අය දැම් බෙල්ලි වැල දාගන්න අය මැරෙනකොට මොන චේතනාවෙන් බෙල්ලි වැල දාගත්තත් ඒ මොහොත එන්නේ විශාල වේදනාව. උගුර හිරවෙනකොට බෙල්ල හිරවෙනකොට ඔබ බලන්න මළමුට්ට පහවෙලා මැරෙන් බෙල්ලි වැල දාගත් අය මළමුට්ටා ඔක්කොම ගිහිල්ල තියෙන ඇඳුම්වල ඉදා. ඒ නිසා විශාල වේදනාවක් එක ගලෝගන්න බෑ අත් හිරවෙන දඟලනවා බේ දඟලනකොට තමයි බෙල්ල හිරවෙලා ගැලවෙට උගුරු දන්න කැඩෙන් ති ඒ නිසා ඒ වගේ දුකක් වේදනාවක් තුළ එතන දවේශය බලවත්වේ. ඒ නිසා දවේශයෙන් සියදිවි හානි කරගෙන දවේශ හිතක් තුළ
කේන්තියෙන් එක්කො තමන් ගැන තමන්ද පුද්ගලයෙක් ගැන නොවෙන්ඩ පුළුවන්. සමහරු හිතනවා යා කාටවත් වෛර කරේ නෑ යා කාත් එක්වත් තරහකට කරගත්තා නෙමෙයි එයා මේ අසනීපයන් නිසයි එතකොට හිතන්න යාට දවේශතින් රිත දැන් එයා ගැන තමන්ගේ ශරීර ගැන තමන්ගේ ලෙඩ රෝග ගැන එක්කො තමන්ගේ වයස ගැන තමන්ට වෛර කරන එක්කො බාහිර පුද්ගලයට නිසා හිතනවා මුං එක්ක ඉන්න එක කරදරයි මං මැරෙන ඒ අන්න එහෙම හිතර එක්කො අනිත් අය නිසා දවේශයක් ඇතික එක්කො තමන්ට දේශ කරන ඔය වගේ මතක තියාගන්න සියදිවි හානි කරගන්නවා කියන්නේ කෙලින්ම අපායට අඩිය තියෙන මග අපායට වැටෙන මගක් ඒ තුළ සියදිවි හානි කරගෙන සුගතිය කියන්න පුළුවන්කමක් නෑ තිය නිසා පින්වතුන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය වටිනාකම හොඳට තේරුම් ගන්න කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතයක් අපි කාටත් ප්‍රශ්න තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක දුකක් ඉපදීමම දුකක් ජාතිපි දුක්කං ජරාපි දුක්කං ව්‍යාධිපි දුක්කෝ මරණම්පි දුක්ක ඉපදීමත් දුකක් ලෙඩවෙන එකක් දුත්කා වයසට යන එකක් දුකක් ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක් අප්‍රියන් සමග ජීවිතේම තරහකාරයෝ හතුරු ඉරිසියාකාරයක ජීවත්වෙන ඒකත් දුකක් මරණයක් දුක මොන විදිහට මැරුණත් දුකක් සැපසහගත මරණ නෑ බලන්න හැම මරණයක්ම හිතන් දුකක් එතකොට ඒ වගේ දැ සමහරු ඒ ස්භාවික මරණයට බයින් කලින් ඉස්සර වෙන සියදි විහානි කරගන්න ඒකත් දුකා එදකොට ඔක්කොම බුදුහාන්දුරෙන මානසිකදු සෝක වැලපීම් දුක්ක දෝමනස්ස උපායාස බලන්න කොච්චර හුල්ලනවාද කියලා මිනිස්සු මානසිකදු ඔළුවට ගහගන්නවා පපුුවට ගහගන්නවා විලාප දෙනවා ඔබට ප්‍රශ්න එනකොට ඔබ ධර්මය තුළින් හිතන්න ජීවිතයේ හිතන්න දැක් ඔබ බලන්න සමහර චරිත දිහා උපතින්ම අතපායි නැතුව ඉපදිච්ච සමහර චරිත ඉන්නවා අද සමාජය ඉහලටම බුද්ධිමත්ත ලෝක පුරා දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකයෝ ඉන්න උපතිම අතපායි දෙකම නැතුව ඉපදිච්චයි ලෝකෙ බොහොම බුද්ධිමත්ව ඉන්න සමහර කෙනෙකුට අතක් මොකක් හරි ඇක්සිඩන්ට එකක් වෙලා අතක් කපන්න වෙනවා දැම්මට ඉඳලා හැඩක් නෑ කියලා හිතෙනවා එක්ක කෙනෙක්ගේ කකුලක් කැඩලා කකුල කපන්න වෙන දැන්නම් මට ඉඳල වැඩක් නෑ කියලා සීදි විහානි කරගන්න හිතන ජීවිතයේ ඔබ බලන්න සමහර මිනිස්සු විදින දුක් සමහර රටවල් අප්‍රිකානු වගේ රටවල්වල මිනිස්සු විදින දුක ඉන්දියා වගේ රටවල්වල බලන්න මිනිස්සු විදින දුක එක බෝක්කුවක් අස්සගත්තත් පවුල් විසක් විතර ජීවත්වෙන සමහර තැන්වල ඒ තරම් මිනිස්සු ජීවිතයේ දුකක් විදින්න එතකොට මේ දුකෙන් අපිට සියදි විහානි කරගත්තා කියලා දුකෙන් මිදන්න බෑ තව තවත් අන්ත දුකට වැටෙනවා මිසක් බුදු හාමුදුරු පෙන්ුවේ දුක අවබෝධ කළ යුතු දෙයක් දුක අවබෝධ කරන්නයි වීරිය වඩන්නවා ඒකටයි බුදුරු පහළ වෙලා ධර්මය දේශනා කරන්න දැන් ඔබ හිතන්න මරණ සතිය දැවකත් පටල ගන්න පුළුවන්න ඒනම් අපි මරණ සතිය භාවනාව වඩන්න කියලා මරණ සති භාවනාව තියෙන්නේ මැරෙනවා කියලා හිතන එකක් නෙමේ මරණ සති භාවනාවද අපි කරන්නේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවි මරණයට පත්වෙන්න තියෙන අවස්ථාව මෙනෙහි කරලා හිතනවා දැම්මම් මැරුණුත් කොහේ අයිද මං ඊට පෙර අප්‍රමාදීව ධර්මය දියුණු කරනවා ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙලන්න පෙර මැරෙන්න්න පුළුව ඊට කලින් මං අප්‍රමාදීව ධර්මය දියුණු කරනවා අද දවස කොච්චරනම් මට මැරෙන් අවස්ථා යෙදෙනවද මං කොහොමහරි ධර්මය සී කළ ධර්මය දියුණු කරගන්න එයා මරණ සතිය වඩල අප්‍රමාදී වෙන. එනිසා පින්වතුනි ඔබට ප්‍රශ්නයනකොට දුකක් කනගාටුවක් එනකොට කරුම විපාකවල ස්වභාවේ තමයි ඔබට කවුරුත් පිහිටට නැතිවෙන්නත් පුළුවන්. ඔබ කියන දේ කවුරුත් ගණන් ගන්න නැතිවෙන්නත් පුළුවන්. ඒ වෙලාවට ධර්මය පිහිට කරගන්න බාහිර පිහිටක් හොයන්න යන්න එපා ධර්මය පිහිට කරගන්න. ධර්මයෙන්ම හිත සකස් කරගන්න අටලෝ දහම ඉදිරි අකම්පිත හිතක් ඇති කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ පුට්ටස්ස ලෝක දම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජංකේමං ඒතම් මංගල මුත්තම පුට්ටස්ස ලෝක දම්මේහි මේ ලෝක ධර්මතා ඉදිරියේ චිත්තං යස්සන කම්පති යාගේ හිත කම්පාවකට පත්වෙන් නැත්නම් අසෝකං විරජංකේම එයාගේ හිත නොසැලී විරාජමානව පවතිනවන ඒතම් මංගල මුත්තම ඒක මංගල කාරණයක් කියලා.
තිය නිසා සමහර සිදුවීම් තියෙනවා මතකතියාගන්න ඔය සියදිවි හානි කරගන්න බොහෝ දෙනෙක් එක්කෝ දරුණු ප්‍රේතාත්මොල ඒ වගේම නැවතත් ඒ සුරූපයෙන් අපේ ඇහැට නොපෙන්නාට දුක්විදිනවා. ඒ වගේ සමහර පේනයින්න භාවනා කනු සාමීන් වහන්සේලා ඉන්න සමහර හැකියාවන් නැති පොඩි දරුව ඉන්නවා ඒ අයට පේන අවස්ථා. එතකොට එවැනි සමහර සිදුවීන් තියෙනවා අපිට දැනගන්න ලැබිච්ච සමහර හාමුදුරල දැකපුය සමහර සිදුවෙන් ඉතින් ඒවා අපිට අද වර්තමානය ඔප්පු කරන්න සාධකයක් නෑ. නමුත් අපිට ධර්මය බුද්ධ දේශනාවලින් සූට දේශනාවලින් අතීත සිදුවීන් වලින් අපිට ගලපල පෙන්නලා දෙන්න පුළුවන් එවැනි ආත්මොල උපදිනවා. සමහර ගිනිතියාගත් අය අමනුස්සේ හැටියට ගිනිගන්න ශරීර ඇතුව උපදිනවා තව තවත් කෑග ගහදුවනු අනිත් අයට පේන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් දැන්යා මැරල ගොඩක් කල්න කියලා. හැබැයි යා තාමත් ප්‍රේත ලෝක ගිනිගන්න ශරීරයක් ඇතුව දුක්විනිට කෙන. සමහරා ඉන්නවා එක්කෝ දියල්ලකින් පැනල මැරිලා. දැන්ගේ මිනිිය වල්ල තවුරුදු ගානක් වෙන්න පුළුවන්. හැබැයි එයා කර්මාන් රූපිය තාමත් එතනින් උඩින් පනිනවා එය අර විදිහටම කෑගහගෙන පනිනවා මැරෙනවා ආය අමනුස්්‍ය උඩට යනවා ආයි පහලට පනිනවා ඒක තමයි යාගේ ජීවිතය. අවුරුදු ගණන් ඒ විදිහටම ප්‍රේතලෝකෝල විදෝනු. බෙල්ලි වැල දාගත් අයේ බෙල්ල හිරවෙච්ච වේදනාවම විදෝනු. එවැනි සිදුවීම් ඔය අටුවා පොත්තොලෙන සමහර සිදුවීම් තියෙන. ඒ වගේ එක්කො සත්තුන්ගේ බෙල්ල හිර කරලා මරලා. ඒ අයම ආත්ම ගනම් බෙල්ලි වැලදා මෙව කර්මාන් රූපය යන්න දේවල් මතකතියාග ඔබහල ඇති එක එළුවෙකුගේ බෙල්ල කපල. ආත්ම 500ක් බෙලි කැපුම් කකා මැරුම් කණ්ඩ සිදුවෙච්ච සිදුවීමක් ගැන ජාතක පොතේන. ඒ නිසා කර්මාන් රූපය සමහර ඒවා කර්ම විපුරුද්ධට යනු සසරේ. ඒ නිසා ධර්මය දියුණු කරගන්න මහන්සිගන්න ලැබිච්ච මනුස්ස ජීවිතය වටිනාකම තේරුම්ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්ුවෙන් නියසිලට පස්්ටිකක් අරගෙන. සතරාපායගත පිරිස මහපොළොවේ පස් වගේ කිය. සුගතියකට එන්නේ මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මේ වගේ ටිකයි. ඔබට ඒ දුර්ලභ මනුස්ස ජීවිත ලැබිච්ච වෙලාව. ඒ මනුස්ස ජීවිතය වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිවේ. දිවි දෙවනික් කොට ධර්මය වඩන්න. ධර්මය දියුණු කරන්න. ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ දැ ඔබට හිතෙන ඔබට ගෙදරේ පාන දැමක සමහර සිදුව අපිල ගෙදර ඉන්න බෑ කියන. පවුලය ඇත් එක්ක ඉන්න බෑ කියන. එක්කො මට එපා වෙලා තියෙන මට මැරෙන්න්න හිතෙනවා. එවැනි වෙලාට ඔබට ඉන්න බැයි නම් ඔබ සුදුසු අඩුගාන ආරණ්‍යකට ගිහිල පැවිති වෙන්න. පන්සලකට හරි ගිහිල්ලා එතන වත් පිළිවෙට්ටිකක් කරගෙන බුදුන් ඇඳල අතුපතුකාගෙන ඔබ මාසයක් විතර ඉන්නකොට අර අදහස් යනවා. සමහර දරුවෝ එවැනි ජීවිතය නැති කරගන්න හිතාගෙන තීරණ ගත්තාය සමහරය අද හොඳ ජීවිත ගත කරන. ඒ නිසා ඒ මොහොත මග හැරගන්න සමහරලාවට ඒ මානසික පීඩනය ඔබට තියෙන එක සතියක් වෙන්න පුළුවන්. එක මාසයක් වෙන්න පුළුවන්. එක්ක සමාට මාස 2-3ක් වෙන්න පුළුවන්. ඒ කාලෙ මග හැරගන්න. ඒවට ධර්මය ගැන මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. කල්්‍යාන මිත්‍රයෝ සත්පුරුසු ඇසුරු කරන්න නිතර බණහන්න ධර්මයෙන් හිත සනසගන්න පුළුව. ඒ වගේ අපිට ගොඩාක් අය කතා කරනවා අපේ මේ දේශනාල ඒ නිසා අපි කොහෙ හිටියත්. නිතර බණක් පටිගත කළ අන්තර්ජාලයට හරි මේ මුදාහරින් බොහෝ තරුණයෝ මේ ඉන්ටනෙට් එකේ YouTube වල ඉළඟට අපේ ෆේස්බුක් පිටුවේ බණහල ධර්මසාකච්ඡාහල ජීවිතය ගොඩා හදාගත් අය. මැරෙන්න්න හිතල අද ජීවිතය හදාගෙන පැවිදි වෙලා හොඳට ගුණ ධර්ම රකිනයි. සමහරයි ජීවිතය නැති කරගන්න කීපවතාව උත්සාහ ගත්තයි. බේරිලා ඊට පස්සේ අපේ බණහල සමහරු මැරෙන්න්න හිතාගෙන යනවා. ඒ ගිහිල්ලා ලනුවත් දාලා බෙල්ලි වැල දාගන්න ආයි හිතනවා බණ මතක් කෙනවා මං මැරිල අපායට අයි නේද කියලා හිතෙනවා ආයි ඇවිල්ලා පැත්තකට දාලා බණක් අහන. ඒ බණහලා හිතාගන්නවා මං ගිහිල්ල කොහේ හරි පන්සලකට හරි ගිහිල්ල පිනක් කරගන්න සතියක් දෙකක් යනකොට අදහස හිතෙන් ගිහිල්ල හොඳට ජීවත්වෙන අද සමාජීහල තැන්ගොල ඉන්නවා. ඔබ ඔබේ ජීවිතේ දිහා ආපස්සට බලන්න ඔබට කොයිවත් කී සැරයක් ඔය වගේ සිතුවිලියාවද ඉඳල වැඩක් නෑ මැරුණනං හොඳයි මැරිල ගියානං හොඳයි මැරෙන්න්න උත්සාහයක් නොකරත් මැරෙන්න්න හිතපු අවස්ථා කොච්චර ඇද ජීවිතය කියන්නේ අපි මැරි උපදින ඉපදි දුක් විනවිද යන තැන ඒ නිසා දුකෙන් මිදන්න උත්සාහයක් ගන්න ඒ පිණිසයි ධර්මය තියෙන් ධර්මය කල්්‍යාන මිත්‍රයා කරගන්න ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර
උතුම් වූ ධර්මයම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලාපි හදවතින් ආශිර්වාද කර. තිං අද මේ ධර්මශ්‍රවණින් ඔබ රැස් කරගත් සියලුපි සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍යාසයිස්තුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ පින් බරදායකත්තේ දරන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින මනුජිත් සමන්ත මහත්මා හර්ෂිනී දිසානායක මහත්මියයි දරුවන් වන කමායා ලියනගේ හිමායා ලියනගේ කෙනේ දියනිවරු දෙන්න ඒවගේම ශ්‍රියානි පෙරේරා සෝනියා දිසානායක කෙනේ මෑනිවරු ඇතුළු පවුල්වල පිංගතු. ඒ අයගේ ප්‍රධාන මරමුණ තමයි අවුරුදු 30කට පෙර මිය පරලවගිය මනුජිත් සමන්ත මහත්මාගේ පියාණන් වන සුසිල් ධර්මසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් ඒවගේ මවුරුදු 10කට පෙර මිය පරලවගිය හර්ෂිනී දිසානායක මහත්මියගේ පියාණන් වන කරෝ දිසානායක ඒ පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් වර්ග පරම්පරාගත සංසාරගත මියගිය සියලු ඥාතීන්ට පින්දී. තියහෙමනං ඔබත් සිහිපත් කරගන්න ඔබ හැම දෙනා නමෙන් මිය පරලවගේ ඥාතයෙන් මේ නම් සඳහන් කරපු පිංහතුන් නමින් දායකත්ති දරු පිංහතුන්ගේ මිය පරලවගේ සුසිල් ධර්මසයන පියාණන් කරෝ දිසානායක පියාණන් ඇතුළුවේ මිය පරලවගේ සියලු ඥාති. සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා අභිවාදන සීලිස්ස නිච්චංවද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේවච අතෝ නිබ්භාන සම්පත්ති ඉමිනාති සමිච්චතු හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා 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 හැම දෙනාටම තෙරුවන් සරණයි.